චාලක අනුකවාද සමීකරණය කිය. චාලක අනුකවාද සමීකරණය කියලා මාත්‍රාව ලියන්න PV සමාන 3න් 1 MNC වර්ග බව. මේක තමයි මේ චාලක අනුකවාද සමීකරණය. මේ සාමාන්‍ය ඒවා තමයි තියෙන්නේ. P කියන්නේ පීඩනය, V කියන්නේ පරිමාව, P කියන්නේ පීඩනය, V කියන්නේ පරිමාව, M කියන්නේ අණුවක ස්කන්ධය, කැපිටල් N කියන්නේ අණු ගණන, C වර්ග භාග කියලා කියන්නේ වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය. වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය. මේ වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගයක් එන්නේ කියලා අපි ඉස්සෙල්ලා ලියලෙමු. වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගයක් කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් වායු නියදියක් ගත්තොත් එහෙම වායු නියදියේ තියෙන වායු අණු විවිධ දිශාවන් ගමන් කරන්නේ. අපි දැනගත්තා චාලක අනුකවාදයේදී කියනවනේ විවිධ දිශාවන්ට විවිධ වේගයන්ගෙන් ගමන් කරනවා කියලා. ඉතින් අපි මධ්‍යන්නේ ප්‍රවේගය හොයන්න ගත්තොත් එහෙම එක එක වේග තියෙන නිසා අපි මේකට සාමාන්‍යයක් හොයන්න ගත්තොත් එහෙම මධ්‍යන්නේ ප්‍රවේගය හෙව්වොත් එහෙම අපි මධ්‍යම ප්‍රවේගයන් c බා කොහොමද හොයන්නේ එතකොට? ප්‍රවේගය එක තුල ගන්න එපා. c1 ධන c2 ධන c3 ධන c4 ධන ඔහොම n ප්‍රමාණයක් ඉන්නවනේ c n දක්වාම එකතු කරලා මේක n වලින් බෙදන්න එපා. ඔහොමනේ ගන්න තියෙන්නේ. මධ්‍යම ප්‍රවේගය එන්නේ ඔහොමනේ. ප්‍රවේගය එකතු කරලා අනුගාණයෙන් බෙදන්න ඕනේ. අය ප්‍රවේගය කියන්නේ දෛශිකයක් නේ. ධන ප්‍රවේගයට ඍණ ප්‍රවේගය තියෙනවා. ධනාගයන් සහ ඍණාගයන් කැපෙනවා. ධන සහ ඍණාගයන් කැපලා ගියාම එන්නේ බිඳුව. ඒක මධ්‍යම ප්‍රවේගයක් හොයන්න වෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රවේගය කියලා බිඳුව එන්නේ අපිට. හරි? අපිට බිඳුවක් නෙවෙයි අපිට මේකේ VGI කියන නෙවෙයි අපිට ඕනේ උනේ. අපිට ඕනේ සාමාන්‍ය අගය හොයලා ගන්න ඕනේ. මේක සිද්ධ වුන්නේ නැහැ. සාමාන්‍ය අගය හොයන්න උන්නේ නැහැ අපිට. ඉතින් මේ ඔක්කොම වර්ග කරනවා. C1 වර්ග කරනවා, C2 වර්ග කරනවා, C3 වර්ග කරනවා, C4 වර්ග කරනවා. ඔම Cn වර්ග කරනවා. ඔක්කොම ටික වර්ග කරලා ඉවරලා මේකේ ඓක්‍ය බෙදෙනවා n වලින්. දැන් අවුලක් නැහැ. ධනාගයක වර්ගය ධනාගයක්, ඍණාගයක වර්ගයක් ධනාගයක් තියෙනවා. ඔක්කොම ධනාගයන් තියෙනවා. දැන් හරි. හැබැයි මේක මධ්‍යම ප්‍රවේගය නෙවෙයි. මේක වර්ග මධ්‍යම ප්‍රවේගය. වර්ග මධ්‍යම ප්‍රවේගය මේක. වර්ග මධ්‍යන්නේ ප්‍රවේගය. c වර්ග බ තමයි මේ තියෙන්නේ. c වර්ග බ. ඉතින් මධ්‍යම ප්‍රවේගය ඕන නම් අපිට බලය එක වෙච්චයක් ඕන නේද? මේකේ බලය දෙකනේ. බලය එක වෙච්චයක් ඕන නම් අපි කරන්නේ මේකේ මූලය ගන්න. මේ සම්පූර්ණකේ මූලය c1 ගේ වර්ගය ධන c2 ගේ වර්ගය ධන c3 ගේ වර්ගය ධන c4 ගේ වර්ගය ධන කොම cn ගේ වර්ගය දක්වා එකතු කරලා ඉවරලා n වලින් බෙදලා මේ මුළු ගානේ මූලය ගන්න. ඕකට අපි කියන වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය කියලා. වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය කියලා අපි කියනවා. ඒතර c වර්ග භාගයේ මූලය තියෙනවා. c වර්ග භාගයේ මූලය. මධ්‍යම ප්‍රවේගයට ඔක තමයි භාවිතා කරන්නේ. හරි? මේක තමයි භාවිතා කරන මධ්‍යම ප්‍රවේගය වෙනුවට. අපිට මධ්‍යන්නේ වේගය හොයත හැකින ඕන. ප්‍රවේගයේ දෛශිකයක් වුණාට වේගයේ දෛශිකයක් නෙවෙයිනේ. වේගය අපිට හොයලා ගත්තා නේ. අපි u කියලා ගත්තොත් u1 ධන u2 ධන u3 ධන u4 ධන ඔහොම un දක්වා එකතු කරලා ගන්නවා. ඒවල n වලින් බෙදෙනවා. ඔක මධ්‍යන්නේ වේගය මේක. u බා. මේක මධ්‍යන්නේ වේගය. මධ්‍යන්නේ වේගය උකට කියන්නේ. ඒතර අපිට නිකන් හිතෙනවානේ මධ්‍යන්නේ ප්‍රවේගය වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගයයි මධ්‍යන්නේ වේගය එකම අගයක් වෙයි වගේ එකක් හිතෙනවද? දැන් මේ වගේ අගයක් නෙමෙයි අරන් තියෙන්නේ. වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය කියන්නේ ප්‍රවේගවල වර්ගයන්ගේ මූලය නරන් තියෙන්නේ. මේ දෙක සමාන වෙන්න ඕන වගේ අදහසක් අපිට තියෙනවා. මේව සමාන වෙන්නේ නැහැ. මධ්‍යන්නේ වේගයට වඩා වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය වැඩි ටිකක් වැඩි. එහෙම තමයි ඒක වෙන්නේ. කියන්නේ ඕනෑම සංඛ්‍යාරයක් අරන් බලනවා. දැන් අපි ගමු එහෙම 2 4 5 6 7 වගේ ගන්නකො. හරිද? දැන් මේක අපි මධ්‍යන්නේ හැම බලන්න 2යි 4යි 5යි 6යි 7යි එකතු කරලා ඉවරලා බෙදෙනවා කියන්නේ 5ෙන් බෙදන් තියෙන්නේ 2 4 6යි 6 5 11 11 6 17යි
17යි 24යි 24 පහෙන් බෙදුවම 4.8ක් නෙවෙන්නේ. හරි 6යි 11යි 11යි 13යි 24 හරිනේ. 24ට 5 4යි 48යි ඔහොම නෙවෙන්නේ. මේක වර්ග කරලා ගත්තොත් එහෙම 2 වර්ගය 4යි. 4 වර්ගය 16යි. 5 වර්ගය 25යි. 6 වර්ගය 36යි. 7 වර්ගය 49යි. ඒක බෙදෙනවා 5. 16යි 4යි 20යි. 20යි 25 45. 45යි 61යි 81යි. 81යි 9යි 90 130යි. 130 පහෙන් බෙදුවොත් එන්නේ දැන් මේකේ මූලය ගන්නත් ඕනේ. 130 පහෙන් බෙදුවොත් 13 5 ඒවා 2යි. 3ක් ඉතුරුනේ. 30ට 6යි. 26 මූලය නෑනේ. 26 මූලය 5ට වඩා වැඩිනේ. මොකද 25 මූලයත් මේ 25 මූලයත් 5යිනේ. මේ 26 මූලය කියන්නේ 5ට වඩා වැඩි අගයක්. ඒක 4.8 කොහොමද වැඩි? මේ කෙලින්ම එකතු කරලා මධ්‍යන්න ගත්තොත් ආව 4.8යි. වර්ග කරලා ඉවරලා බේකින් බෙදලා මූලය ගත්තොත් ආවේ 26 මූලය. අනිවාර්යෙන් මේක වැඩි. මෙහා විශාලයි මෙහාට වඩා. ඒකයි මෙතනත් තියෙන්නේ. ඒද මධ්‍යන්න වේගයට වඩා වැඩි වර්ග මධ්‍යන්න මූල ප්‍රවේගය. නමුත් අපි මේ දෙක ආසන්නස සමාන කරලා හිතලා ඉවරලා මධ්‍යන්න වේග ගන්න ඕන දැන් වලට මේක ගන්නවා. නමුත් ඇත්තට මම තියාන ওই දෙක සමාන නැහැ. සමාන නැහැ. හරි. ඉස්සෙල්ලාම අපි මේ ටික ලියලා ඉමු. චාලක අනුපාත සමීකරණය අපි මාතෘකා ලිව්වේ. සමීකරණ පදවල ටික හඳුන්වා දෙන්න ඉස්සෙල්ලා. පීඩනය පරිමාව අණුක ස්කන්ධ ඒ ටික ලියන්න ඉස්සෙල්ලා. හරිනේ. අනුමාන වන වර්ග මධ්‍යන මූල ප්‍රවේගය කියන. වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය. හරි. ඒ කියන වායු නියදියක පවතින වායු අණු. වායු නියදියක පවතින වායු අණු නිශ්චිත දිශාවකින් තොරව. නිශ්චිත දිශාවකින් තොරව අහඹු ලෙස විවිධ දිශාවන්ට චලනය වෙමින් පවතී. වායු නියදියක පවතින වායු අණු නිශ්චිත දිශාවන්ට තොරව විවිධ දිශාවන්ට විවිධ වේගයන්ගෙන් චලනය වෙමින් පවතී. විවිධ වේගයන්ගෙන් චලනය වෙමින් පවතී. චලනය වෙමින් පවතී. එහි මධ්‍යන් ප්‍රවේගයේ ගණනය කළ විට එහි මධ්‍යන් ප්‍රවේගයේ ගණනය කළ විට මධ්‍යන්නේ ප්‍රවේගයේ ගණනය කළ විට ප්‍රවේගයේ ධන අගයන් හා ඍණ අගයන් ප්‍රවේගයේ ධන අගයන් හා ඍණ අගයන් එකිනෙක ඡේදනය වෙමින් එකිනෙක ඡේදනය වෙමින් ප්‍රවේගවල ඓක්‍ය ලෙස ලැබෙන්නේ ශුන්‍ය වේ. ප්‍රවේගවල ඓක්‍ය ලෙස ලැබෙන්නේ ශුන්‍ය වේ. එම නිසා ප්‍රවේගාගයන් වර්ග කර එහි මධ්‍යන්නේ ලබා ගන්න. එහි මධ්‍යන්නේ ලබා ගන්න.
එහි මධ්‍යන්නය ලබා ගන්න. ප්‍රවේගයෙන් වර්ග කර එහි මධ්‍යන්න ලබා ගන්න. ඒ වර්ග මධ්‍යන ප්‍රවේගය වේ. ඒ වර්ග මධ්‍යන ප්‍රවේගය වේ. ප්‍රවේගය වේ. එහි මූලය වර්ග මධ්‍යන මූල ප්‍රවේගය වේ. වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය වේ. එහි මූලයේ වර්ග මධ්‍යන මූල ප්‍රවේගය වේ. මධ්‍යන ප්‍රවේගය වෙනුවට භාවිතා කරනුයේ මධ්‍යන්න ප්‍රවේගය වෙනුවට භාවිතා කරනුයේ මෙම වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය වේ. වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය වේ. මේකත් පොඩිට අදලා මේ ටික ලියන්න 1 2 3 මධ්‍යන්න වේගය ලියන්න එපා. මේ උඩ පේන තුන ලියන්න. හරි. ඊළඟ යන්න මධ්‍යන් ප්‍රවේගයේ ගණනය කළ නොහැකි වුවද මධ්‍යන් ප්‍රවේගයේ ගණනය කළ නොහැකි වුවද මධ්‍යන්නේ වේගයේ ගණනය කළ හැකියි. මධ්‍යන්නේ වේගයේ ගණනය කළ හැකියි. මධ්‍යන්නේ වේගීය ලෙස ලැබෙන්නේ මධ්‍යන්නේ වේගීය ගණනය කළ හැකියි. මධ්‍යන්නේ වේගය ලෙස ලැබෙන්නේ එපා. මධ්‍යන්නේ වේගය වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගයට සමාන නොවේ. වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගයට සමාන නොවේ. සමාන නොවේ. මධ්‍යන්නේ වේගයට වඩා වර්ග මධ්‍යන මූල ප්‍රවේගය
වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය සුළු වශයෙන් විශාලයි. සුළු වශයෙන් විශාලය. එදෙලිය හරි ඉවර මේක. මධ්‍යන්න වේගයේ u බා ලියන්න ඊළඟට u බාට වඩා විශාලයි c වර්ග භාගයේ මූලය කියලා ලිය. හරිනේ? ඒක හරිනේ? right. දැන් පොඩි ව්‍යුත්පන්න කිරීම වගේක් තියෙනවා. ඒකට ලියා ගන්න මුලින් මාතෘකාව. ඒක දිග මාතෘකාවක් මේක. චාලක අනුකවාද සමීකරණය හා චාලක අනුකවාද සමීකරණය හා පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරමින් චාලක අනුකවාද සමීකරණය හා පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරමින් මධ්‍යන්නේ චාලක ශක්තිය හා වර්ග මධ්‍යන මූල ප්‍රවේගය සඳහා වර්ග මධ්‍යන්නේ මූල ප්‍රවේගය සඳහා ප්‍රකාශන ව්‍යුත්පන්න කිරීම චාලක අනුකවාද සමීකරණය හා පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරමින් මධ්‍යන චාලක ශක්තිය හා වර්ග මධ්‍යන මූල ප්‍රවේගය සඳහා ප්‍රකාශන ව්‍යුත්පන්න කිරීම හරි right දැන් බලන්න මෙහෙමයි PV සමානයි 3න් 1යි mn c වර්ග බාති මධ්‍යන චාලක ශක්තිය වෙන්නේ භාගයයි mc වර්ග බාති මෙතන මධ්‍යන චාලක ශක්තිය මේ තියෙන එක අණුවක ස්කන්ධය මේ තියෙන්නේ මේ තියෙන වර්ග මධ්‍යන මූල ප්‍රවේගය මේ තියෙන්නේ ඒතර එක අණුවක් සඳහා මධ්‍යන චාලක ශක්තිය මේ වෙලා තියෙන්නේ එක අණුවක් සඳහා මධ්‍යන චාලක ශක්තිය අපි ඕක දා ගන්න ඕනේ මෙතෙන්ට එහෙනම් අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් මෙහෙම හදාගමු PV සමානයි 3න් 1 කියන දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදුමු අවුලක් නැහැ නේද එතකොට දෙකෙන් වැඩි කරා දෙකෙන් බෙදුවා mc වර්ග බා මම n ගත්ත පැත්තක n මෙහෙට අරගෙන මේක දෙකෙන් වැඩි කරා දෙකෙන් බෙදුවා හරි ඒතර e බා කියලා කියන්නේ භාගයයි mc වර්ග බා ඒක මෙතෙන්ට PV සමානයි 3න් 2යි e බා n ඔන්නෝම් ප්‍රකාශනයක් එනවා ඊට පරිපූර්ණ වායු සමීකරණය නම් PV සමාන nRT මේ 3න් 2යි e බා n සමාන nRT හරි එහෙනම් අනුගණන කියන්නේ මවුල ගාන වාරයක් අවගාඩ්‍රෝ නියතිය මවුල සංඛ්‍යාව වැඩි කරාම අවගාඩ්‍රෝ නියතියෙන් අනුගානට සමාන වෙනවා ඒක කැපිටල් එකෙන් දාගන්න තියෙන්නේ මේ nl 3න් 2යි e බා nl සමානයි nRT වෙන හරි මේ n කැපෙනවා එතකොට e බා සමාන වෙනවා 3iRT බෙදීම 2l يعني e බා සමානයි 3iRT බෙදීම 2l ඕක තමයි මධ්‍යන චාලක ශක්තිය මධ්‍යන ප්‍රකාශනය මේක තමයි මධ්‍යන්නේ චාලක ශක්තිය ප්‍රකාශනය මේක තමයි
මේ කොහොයක්වත් නැහැ අණුක ස්කන්ධය. දැන් හිතන්න මේ අපිට කෙල්වින් 300 දී නියොන් වල මධ්‍යන්න චාල ශක්තිය අපිට හොයන්න කියලා කියනවා. ඒතර E බා සමානයි කොහොමද වෙන්නේ? 3i r කියන්නේ 3.4යි උෂ්ණත්වය 300යිනේ. බෙදීම 2i වැඩි කරන අවගාඩෝ නියතය. කොහොමද වෙන්නේ? ඔය කෙල්වින් 300 දී නියොන් සඳහා මධ්‍යන්න චාල ශක්තිය. ඔය එක අණුවක් සඳහා එන්නේ. ඒ කියන්නේ අවගාඩෝෙන් බෙදලා තියෙන්නේ. එක අණුවක් සඳහා චාල ශක්තිය නේ එක අණුව සඳහා මධ්‍යන්නගේ ඔය එන්නේ. අපිට කරා කෙල්වින් 300 දීම කාබන් ඩයොක්සයිඩ්ගේ මධ්‍යන්නේ චාල ශක්තිය හොයන්න කියලා කියනවා. ඒතර 3 වැඩි කිරීම 8.314යි උෂ්ණත්වය 300යි. බෙදීම 2 වැඩි කිරීම අවගාඩ්‍රෝ නියතය. ඔබනේ ඔය දෙකම සමාන. දෙකම එකම අගයක් තියෙනවා. දෙකේම අගයන් දෙක සමාන. හරි. එළියට වායුව නියොන්ද කාබන් ඩයොක්සයිඩ් කියන එක අදාළ වෙන්නේ. නියොන් උනත් කාබන් ඩයොක්සයිඩ් එකම අගයක් ලැබෙනවා. ඉතින් වායුව අණුව මධ්‍යජාලශක්තිය වෙනස් වෙන්නේ නැහැ. වායුව අණුව මධ්‍යජාලශක්තිය වෙනස් වෙන්නේ නැහැ. මධ්‍යන්නේ ජාලශක්තිය වෙනස් වෙන උෂ්ණත්වය වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වුණොත් තමයි අගය වෙනස් වෙන්නේ. 300 නැතුව 400 ආව තන්න වෙනස් වෙනවා. ඒ විදිහට. මධ්‍යන්නේ චාලක ශක්තිය වෙනස් වෙන උෂ්ණත්වය වෙනස් වෙන විතරයි. ඒ කියන්නේ මධ්‍යන්නේ චාලක ශක්තිය රඳාපවතින්නේ නැහැ වායුව මත. වායුව මොකක් වුණත් එකම උෂ්ණත්වය නම් ඉන්නේ. එකම උෂ්ණත්වයේ පවතින සියලුම වායුන්ගේ එකම උෂ්ණත්වයේ සියලුම වායුන්ගේ මධ්‍ය චාලක ශක්තිය එකම අගයක් වෙන්නේ. වායු අණුක ස්කන්ධ බලපාන. ඒකෙන් කියවෙන්නේ නැහැ එකම උෂ්ණත්වයේ හැම අණුවකම චාලක සමානයි කියලා ඉවර. හැම අණුවකම අගය සමාන කියලා නෙමෙයි කියන්නේ. ඒ මධ්‍යන්නගෙන මේ හොයන්නේ. ඒක මුළු ඔක්කොම චාලක ශක්තිය ඉවරලා චාලක ශක්තියන්ගේ එකතුව බෙදෙන අණු ගන්න. يعني මධ්‍යන්න හොයන්නේ. ඒ මධ්‍යන්නකට වැඩි අගයක් තියන අය තියෙනවා. ඉන්නවා. මධ්‍යජාසතම වැඩි ජාසත තියෙන අණු ඉන්නවා. ඊට වඩා අඩුවෙන් ඉන්න අයත් ඉන්නවා. ඒගොල්ලොම ඉන්නවා. හරි. නේද මධ්‍යන්නේ තමයි මේ අපි හොයලා තියෙන්නේ. ඒතර වායු සාම්පල් දෙකක් අරගත්තොත් එහෙනම් මේ වායු සාම්පල් දෙකේ වායු වර්ග දෙකක් හිටියට කමක් නැහැ. දෙන්නම ඉන්නේ එකම උෂ්ණත්වයේ නම් මේ සාම්පල් දෙකේම මධ්‍යන්තර ශක්තිය එකම අගයක් වෙනවා. වායු වර්ග දෙකක් කීම අදාළ වෙන්නේ. අයි මධ්‍යන්තර සමාන වුණාට ওই සාම්පල් එකකින් හැම අණුවකම තාසකට ඔකයි කියලා කියන්න බෑ. එහෙම කියන්න බෑ. හරි. ඊළඟට තමයි මේ අපි හෙව්වේ එක අණුවක් සඳහා නෙවෙයි හොයලා තියෙන්නේ. එක අණුවක් සඳහා මධ්‍යන්තර තාසම මේ හොයලා තියෙන්නේ. එක් අණුවක් සඳහා එක් අණුවක් සඳහා මධ්‍යන්නේ චාලක ශක්තිය මේ හොයලා තියෙන්නේ. මධ්‍යන්නේ චාලක ශක්තිය. අණු මවුලයකට හොයන මේක මවුලයෙන් වැඩි කරන්න ඕන. අවගාඩු නිතෙන් වැඩි කරන්න. ඒත් E බා සමානයි. 3i r t බෙදීම 2යි වෙනවා. අවගාඩු නිතෙන් වැඩි කරන්න. මේ අණු මවුලයක් සඳහා මේ වෙන්නේ. මේනේ අණු මවුලයක් සඳහා අණු එකයි මවුල සඳහා මධ්‍යන්නේ චාලක ශක්තිය මේ. හරි. එදින අණු මවුලයක් සඳහා ගියෝ තියෙන්නේ. ඔය මධ්‍යන්නේ චාලක ශක්තිය මේ තියෙන්නේ. අපි හෙව්වොත් එහෙනම් වර්ග මධ්‍යන මූල ද්‍රව්‍යයේ හෙව්වොත් එහෙනම් PV සමානයි 3න් 1යි MnC වර්ග. හරි. PV සමාන NR 3න් 1යි MnC වර්ග බා සමාන NRT. ඒතර එක අණුවක් අණු ගණන අයින් කර ගන්න ඕනේ. එක අණුක ස්කන්ධයේ අනුගාණන කරලා මුළු ස්කන්ධය නෙන්නේ. එක අණුක ස්කන්ධයේ අනුගාණන කරලා මුළු ස්කන්ධය ලැබෙනවා. හරි. ඒ වගේ මුළු වායු ස්කන්ධයේ බෙදුවත් මෞලික ස්කන්ධයෙන් ලැබෙනා මෞලික. එක අණුක ස්කන්ධයේ අනුගාණන කරලා මුළු වායු ස්කන්ධය ලැබෙනවා. වායු ස්කන්ධයේ වායු මෞලික ස්කන්ධය බෙදුවත් මෞලික ගාන ලැබෙනවා. හරි. ඉතින් m වෙන අපි දාන m dash දානවා. අත 3න් 1යි m dash c වර්ග. මේක m dash බෙදීම m වාරයක් rt. මේ m dash කැපෙන m
n' කැපුණම c වර්ග බා සමානයි 3rt බෙදීමෙන් ඔන්න හොම් ප්‍රකාශනයක් කරනවා මේක. c වර්ග බා සමානයි 3rt බෙදීමෙන් මේ තියෙන්නේ මධ්‍යන්නේ වර්ග මධ්‍යන් ප්‍රවේගය. වර්ග මධ්‍යන් ප්‍රවේගය සඳහා ප්‍රකාශනය. ඔක මූලය ගන්න තියෙන්නේ. ඔගේ මූලය ගන්න තියෙන එච්චරයි. c වර්ග භාගයේ මූලය ගන්න නම් මේ මූලය 3rt බෙදීමෙන්ගේ මූලය. මෙන්න මේකේ ඉන්න අනුකස්කන්ධ. වර්ග මධ්‍යන මූල ප්‍රවේගය. නැත්නම් වර්ග මධ්‍යන් ප්‍රවේගය උෂ්ණත්වය මත වගේම වායුව මත තඳා පවතිනවා. වායුවේ මෞලික ස්කන්ධය වෙනස් වීමේදී වර්ග මධ්‍යන් මූල ප්‍රවේගය වෙනස් වෙනවා. ඉතින් මධ්‍යන්නේ චාලක ශක්තිය උෂ්ණත්වය මත විතරයි රඳා පවතින්නේ. වායුව වැදගත් වෙන්නේ නැහැ එතෙන්දී. හැබැයි වර්ග මධ්‍යන් ප්‍රවේගයට වායු වර්ගය මොකක්ද කියන එක බලාපන්. වායු අණුක ස්කන්ධ වෙනස් වෙද්දී වේගය වෙනස් වෙනවා. අණුක ස්කන්ධය අඩු වෙද්දී වේගය වැඩි වෙනවා. අණුක ස්කන්ධය වැඩි වෙද්දී වේගය අඩු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. අපි ලිව්වොත් එහෙම චාලක ශක්තිය මෙහෙම ලිව්වොත් එහෙම භාගයයි mc වර්ග භාගය ලියාගත්තොත් එහෙම. දැන් අපි කියනවානේ මධ්‍යම දාස සමානයි කියලා ඉවරයි. එකම උෂ්ණත්වයේදී එකම මධ්‍යන්නේ චාලක ශක්තියක් ලැබෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අණුක ස්කන්ධයේ අඩු අයක වේගය වැඩි වෙන්න. તો මේක අඩු වෙලා මේක වැඩිලා තමයි මේක සමාන වෙන්නේ. අණුක ස්කන්ධයේ වැඩි අයගේ වේගය අඩු වෙන්න. ඒක තමයි මේකෙන් කියන්නේ. එන් කියන්නේ එක තමයි. හරි. රයිට් අපි ලියමු මෙහෙම. එක මධ්‍යන්නේ චාලක ශක්තිය. මධ්‍යන්නේ චාලක ශක්තිය. මෙහෙම ලියලා ගන්න. හරි.
යන මෙම් ප්‍රකාශනය අනුව මධ්‍යන්නේ චාලක ශක්තිය උෂ්ණත්වය මත පමණක් රඳා පවතින බව එනම් වායු වර්ගයේ මත රඳා නොපවතින බව හඳුනාගත හැක. එනම් වෙන පාඩේ ලියන්න එනම් එකම උෂ්ණත්වයේ පවතින සියලුම වායුන්ගේ මධ්‍යන්නේ චාලක ශක්තිය කියන්නේ එකම වේ. නමුත් එයින් එකම උෂ්ණත්වයේ පවතින සියලුම වායු අණුවල චාලක ශක්තියෙන් සමාන වන බව අදහස් නොවේ. මධ්‍යන්නේ චාලක ශක්තිය කියන්නේ පමණක් සමාන වේ. මධ්‍යන්නේ චාලක ශක්තිය කියන්නේ පමණක් සමාන වේ. හරි. දැන් දෙක වර්ග මධ්‍යන මූල ප්‍රවේගය. මේ ලිය හරි ඉවරයි. එන වර්ග මධ්‍යන මූල ප්‍රවේගය උෂ්ණත්වය මත මෙන්ම වායු වර්ගයේ මතද රඳා පවතින බව ඉහත ප්‍රකාශනයෙන් තහවුරු වේ. හරි. මේ ටික හරි.
දැන් පොඩි කොටසක් කරනවා අපි ඒක මේ සිලබස් එකේ නැහැ මේ වෙනකොට. ඔත අපි ලියා ගමු. දැන් චාලක අණුකවා සමීකරණයේ භාවිතයෙන් වායු නියම ව්‍යුත්පන්න කිරීම. චාලක අණුකවා සමීකරණයේ භාවිතයෙන් වායු නියම ව්‍යුත්පන්න කිරීම. ව්‍යුත්පන්න කිරීම. එම PV සමානයි 3න් 1යි MNC වර්ග බානේ. මේක අපි හදා ගන්නවා PV සමානයි 3න් 2යි 2න් 1යි MC වර්ග බා N කී. මේක අපි ලියා ගන්නවා PV සමානයි 3න් 2යි E බා N කී. E බා සමාන වුණානේ 3i RT බෙදීම 2i L ට. L කියන නියතයක්. L කියන නියතයක් අවගාහන නියතය. R කියන්නේ වායු නියතය. T කියන උෂ්ණත්වයක වෙනස් වෙනවා. මේ ඔක්කොම නියත. ඒතර E බා සමානයි KT කියලා ලියද හැකින අපිට. ඔය KT දාගන්න මෙතෙන්. ඒතර PV සමානයි 3න් 2යි KT N වෙන. දැන් අචල වායු ස්කන්ධයක් කිව්වොත් අනුගාන නියතයි. අචල වායු ස්කන්ධයක් සඳහා අචල වායු ස්කන්ධයක් සඳහා n නියතයක n නියත වේ. n නියත වුණා PV සමානයි 3න් 2යි KT n තියෙන ඔය n මෙහෙට ගත්තොත් එම් PV සමානයි 3න් 2යි KNT n කියන නියතයක් දැන් k කියන නියතයක් 2 බෙදීම 3 කියන නියතයක් PV සමානයි k dash t කියලා ලියාගත්ත හැකියි. k dash t කියලා ලියාගත්ත. දැන් ඊට පස්සේ උෂ්ණත්වය නියත විට මොකද වෙන්නේ? උෂ්ණත්වය නියත විට මේ මුළු පැත්තම නියතයි. k dash කියන්නේ නියතයක් t නියතයක් නේද? උෂ්ණත්වය නියතයි. PV සමානයි k double dash. P සමානයි k double dash බෙදීම v වෙනවා. ඒතර k double dash අයින් කරාම p සමානුපාතිකයට v වෙනවා. p සමානුපාතිකයට v වෙනවා. මොකද්ද මේ කියන්නේ? නියත උෂ්ණත්වයේ පවතින අචල වායු ස්කන්ධයක පීඩනය එහි පරිමාවට ප්‍රතිලෝම සමානුපාතික වේ. නියත උෂ්ණත්වයේ පවතින අචල වායු ස්කන්ධයක පීඩනය එහි පරිමාවට ප්‍රතිලෝම සමානුපාතික වේ. මොකද්ද මේ නියමය? මේක බොයිල් නියමය. මේක බොයිල් නියම. හරි. අර ඔය වගේම අපිට ගත්ත හැකි පීඩනය නියත විට. මොකද වෙන්නේ? V සමානයි k dash t බෙදීම p කියලා ලියත හැකි. p නියත වුණාම v සමානයි k triple dash t වේ. k අයින් කරාම v අනුලෝම සමානුපාතිකයි capital T. ඒතර නියත පීඩනයේ පවතින අචල වායු ස්කන්ධයක පරිමාව එහි නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වේ. නියත පීඩනයේ පවතින අචල වායු ස්කන්ධයක පරිමාව එහි නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වේ. මොකද්ද මේ? මේ චාර්ල්ස් නියම. මේක චාර්ල්ස් නියම. මේක ලියලා ගන්න. අපි ලියුවේ චාලකාරකවා සමීකරණයේ භාවිතයේ වායු නියම ව්‍යුත්පන්න කිරීමනේ. කියන්නේ එක බොයිල් නියමය හා චාර්ල්ස් නියම කියලා ලියලා ඊළඟ
හරි එයාල යන්න ඊළඟ අවගාඩ්‍රෝ නියම ඊට පස්සේ මේ ලිවන්නේ අවගාඩ්‍රෝ නියම අවගාඩ්‍රෝ මොකද්ද අපි කියන්නේ එකම උෂ්ණත්වය හා එකම පීඩනය පවතින විවිධ වායුන්ගේ සමාන පරිමාණ තුළ එකම අණු සංඛ්‍යාවක් පවතී. එකම උෂ්ණත්වය හා එකම පීඩනය පවතින විවිධ වායුන්ගේ සමාන පරිමාණ තුළ එකම අණු සංඛ්‍යාවක් පවතී. මේකෙත් අපි මේ ටික ගන්නවා. මේක ගන්නවා ඊළඟට අපි A සහ B කියලා වායු සාම්පල් දෙකක් සලකමු. මේක A කියලා වායු සාම්පලයක් මේක B. මේකේ ඉන්නේ A. ඒතර A ගේ පීඩනය PA ඒකේ පරිමාව VA අනුගාන NA උෂ්ණත්වය TA මේක B ඉන්නේ PB පරිමාව VB අනුගාන NB උෂ්ණත්වය TB වේ. අපි මේ සමීකරණ දාගෙන මෙහාට ඒට. ඒතර PA VA සමානයි 3න් 2යි K TA NA වේ. මේකත් PB VB සමානයි 3න් 2යි K TB NB වේ. හරි. එතකොට අවගාඩ්‍රෝ නියම කියන්නේ එකම උෂ්ණත්වය හා එකම පීඩනය පවතින. ඒ පීඩන සමාන. PA සමානයි PB. එකම පීඩනයේ තියෙන. එකම පීඩනය එකම උෂ්ණත්වය හා එකම පීඩනය පවතින විවිධ වායුන්ගේ සමාන පරිමාණ VA සමානයි VB වෙන්නේ සමාන පරිමාණ PA සමානයි PB නම් VA සමානයි VB නම් මේ PA VA ගුණිතය සමාන වෙන්න බෑ PB VB ගුණිතයට නේද මෙයා සමානයි මෙයා නම් මෙයා සමානයි මෙයා නම් මේ දෙකේ ගුණිතය මේ දෙකේ ගුණිතය සමාන වෙන්න බෑ PA VA ගුණිතය PB VB ගුණිතය සමානයි නම් මේක අනිත් පැත්තට සමාන වෙන්න ඕනේ. දැන් 3න් 2යි K TA NA සමාන වෙන්න ඕනේ 3න් 2යි K TB NB ට. හරිද? 3න් 2යි K කැපිලා යනවානේ. ඒකම එකම උෂ්ණත්වය හා එකම පීඩනයනේ. අවගාඩ්‍රෝට අදාළ වෙන්නේ එකම උෂ්ණත්වය හා එකම පීඩනය. ඒක උෂ්ණත් සමාන වෙන්න ඕනේ. TA සමානයි TB වෙන්න ඕනේ. එකම උෂ්ණත්වය එකම උෂ්ණත්වය එතන TA සමාන TB නා එතන NA සමාන NB වෙනවා. ඒක තමයි අවගාඩ්‍රෝ කියන්නේ. එකම උෂ්ණත්වය හා එකම පීඩනයේ පවතින විවිධ වායුන්ගේ සමාන පරිමාණ තුළ එකම අණු සංඛ්‍යාවක් පවතී. හරි. හරි නේද? ලියන්න මෙහෙමද? අවගාඩ්‍රෝ නියමය කියලා ගන්න මේ ටික ලියන්න ඉස්සෙල්ලා. මේක ලියන්න මේක
හරි. දැන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ඊට පස්සේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය මොකද්ද කියන්නේ? ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන්නේ එකිනෙක සම ප්‍රතික්‍රියා නොකරන පරිපූර්ණ වායු මිශ්‍රණයක සංඝටක වායූන්ගේ ආංශික පීඩන ඓක්‍ය මුළු පීඩනයට සමාන වේ කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් A හා B කියලා දෙන්නෙක් ඉන්න වායු සාම්පලයක් තියෙනවා. එතකොට A ගේ පීඩනය PA, B ගේ පීඩනය PB, පරිමා භාජනයේ පරිමා උෂ්ණත්වයේ භාජනයේ උෂ්ණත්වය A ගේ අනුගාන NA, B ගේ අනුගාන NB වෙන්නේ. අපි Aට අපේ මේ සමීකරණ දැම්මොත් මේක ඕන එකටත් මම එකම විදිහට මේ ටික ඔක්කොම කරන් යන්න. ඒතර වැඩි ලේසිනේ ඒකයි. A ගේ පීඩනය PA, පරිමාව කියන භාජනයේ පරිමාව 3n 2 K, උෂ්ණත්වය T, A ගේ අනුගාන NA. හරි. දැන් B ට ආශ කරොත් මේක අපි B මේක අපි නැත්තම් NA උක්ත කරලෙමු ඉස්සෙල්ලා. NA සමානයි PAV බෙදීම 3n 2 KT. මොන වෙන්නේ? B ටත් දැම්මොත් මේක B ගේ පීඩනය PB, පරිමාව V, භාජනයේ පරිමාව 3n 2 K, උෂ්ණත්වය T, අනුගාන NB වෙන්නේ. ඒතර NB සමාන PBV බෙදීම 3n 2 KT. අපි ගත්තොත් මුළු පද්ධතිය ගත්තොත් මුළු පද්ධතිය මුළු පීඩනය P total, භාජනයේ පරිමාව V, 3n 2 K, උෂ්ණත්වය T, මුළු අනුගාන NT වෙනවා. ඒතර NT සමාන PTV බෙදීම 3n 2 KT වෙනවා. හරි. මොන වෙන්නේ? ඉතින් මුළු අනුගාන වෙන්නේ A ගේ අනුගාන ධන B ගේ අනුගාන එකතුවනේ. ඔකනේ මුළු අනුගාන වෙන්නේ. නේද? NT සමානයි PTV බෙදීම 3n 2 KT. NA සමානයි PAV බෙදීම 3n 2 KT. මේක සමානයි PBV බෙදීම 3n 2 KT වෙනවා. 3n 2 KT කැපෙනවා. VVV කැපෙනවා. දැන් මුළු පීඩනය වෙනවා PA ධන P. හරි. එයා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයක ලියලා මෙතනින් පටන් ගන්න ලියලා ගන්න ඕනේ.
හරි. හරි නේද ටික. right. දැන් මාතෘකාවක ලියන්න. බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තිය කිය. බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තිය. හොඳ. මෙන්න මේක එකේ තියෙන්නේ. මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තිය උඩ කියන්නේ. මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තිය. මේකේ මේ වායු නියදියක වායු අණු වල වේගය වෙනස් වෙන හැටි තමයි මේකේ තියෙන්නේ. මේ අක්ෂය අණු ගණන අණු භාගය කියලා ලියනවා මේක. නැත්නම් අණු ගණන තමයි සාමාන්‍යයෙන් අපි ගන්න. මේ අක්ෂය වේගය. මේ ප්‍රස්ථාරය ගත්තොත් මෙන්න මෙහෙම හැඩයක් තියෙන මේකේ ප්‍රස්ථාරය. ප්‍රස්ථාර මෙන්න මෙහෙම හැඩයක් තියෙන. මෙහෙම හැඩයක්. මේ හැඩය වල මොකද අපිට තේරෙන්නේ? උගාක් අඩු වේග. අඩු වේග සහිත අණු ගන්න අඩුයි. මේකේ පොඩි වේගයක් තියෙන අණු ඉන්නේ මෙච්චරයි. මේ වේගය තියෙන අණු ඉන්නේ මෙච්චරයි. මේ වේගය තියෙන අණු ඉන්නේ මෙච්චරයි. පොඩි වේගය තියෙන අණු ගන්න අඩුයි. ලොකු වේගය තියෙන අණු ගන්නත් අඩුයි මේ. ඉහළ වේගය තියෙන අණු ගන්නත් අඩුයි. අඩු වේග සහිත අණු ගණන අඩුයි. ඉහළ වේග සහිත අණු ගණනත් අඩුයි. වැඩි අණු ගණනක් ඉන්න මෙන්න මේ වගේ මධ්‍යස්ථ වේග පරාසයක. මෙන්න මේ වගේ වේග පරාසන වැඩිපුර අණු ඉන්නේ. ඒකේ මේ වැඩිම අණු ගණනක් දරන වේගය තියෙන මෙන්න මේක. වැඩිම අණු ගණනක් දරන වේගයට අපි කියනවා උපරිම සසම්භාවී වේගය කියලා. UP කියලා කියනවා අපි ඒකට. UP උපරිම සසම්භාවී වේගය. උපරිම සසම්භාවී වේගය. උපරිම සසම්භාවී වේගය කියලා කියන එකට. හරිද? දැන් වැඩි අණු ගණනක් ඉන්නේ මේ පැත්තේ නෙමෙයි. දැන් මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් කියවෙන්නේ මුළු අණු ගණනේ. මෙච්චර වේගයක් තියෙන අණු මෙච්චරක් ඉන්නේ. මෙච්චර වේගයක් තියෙන අණු මෙච්චරක් ඉන්නේ. එක එක වේගයේ සිට අණු ගණන එකතු කරලා ගත්තම මුළු අණු ගණන එන්නේ. දැන් වැඩි අණු ගණනක් ඉන්නේ මෙතනින් එහා පැත්තේ. උපරිම සම්භාව්‍ය වේගයට වඩා වේගය වැඩි අණු ගණනක්. ඉතින් මධ්‍යස්ථ වේගය මේ පැත්තට බර වෙනවා ඒකින්. ඉතින් මධ්‍යස්ථ වේගයේ තියෙන උපරිම ලක්ෂණය මේ පැත්තට වෙන්න තියෙන්නේ. මෙන්න මේ වගේ තැනක තියෙන්නේ. මධ්‍යස්ථ වේගයේ u bar එක මේ වගේ එකක් තියෙනවා. UP ට වඩා වැඩි මධ්‍යස්ථ වේගය. V නේ මේක U නේ. UP. U bar කියන්නේ මධ්‍යස්ථ වේගය. අපි ඉගෙන ගත්තා ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා වර්ග මධ්‍යස්ථ මූල ද්‍රව්‍යයේ මීටරයට වඩා පොඩ්ඩක් වැඩි කියලා. ඒක මීටරයට වඩා වැඩි. නේද? වර්ග මධ්‍යස්ථ මූල ද්‍රව්‍යයේ තව මෙහයින් ඉන්නේ. C වර්ග භාගයේ මූලේ. මේ C වර්ග භාගයේ මූලේ. C වර්ග භාගයේ මූලේ. මේක වර්ග මධ්‍යස්ථ මූල ප්‍රවේගය. වර්ග මධ්‍යස්ථ මූල ප්‍රවේගය තියෙනවා. හරි. ඒතර උෂ්ණත්වය වැඩි වෙද්දි මොකද වෙන්නේ? ඔක තමයි සාමාන්‍ය විදිය යම් උෂ්ණත්වයකට ඔහමයි තියෙන්නේ. යම් උෂ්ණත්වයකදී අඩු වේගයක් සත අණු ගන්න අඩුයි. වැඩි වේගයක් සත අණු ගන්නත් අඩුයි. වැඩි අණු ගන්නක් කියන්නේ මධ්‍යස්ථ වේග පරාසයක. ඔකෙන් වැඩිම අණු ගන්නක් දරන වේගයට අපි කියනවා උපරිම සම්භාව්‍ය වේගය කියලා. මධ්‍යස්ථ වේගයට වඩා වැඩි වර්ග මධ්‍යස්ථ මූල වේගයට වඩා වැඩි. හරි. උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම ප්‍රස්ථාර මෙහෙම හැඩයක් ගන්න. මෙහෙම හැඩයක් ගන්න. මේක T1 උෂ්ණත්වය මේක T2 උෂ්ණත්වය. මොකදුනේ? අඩු වේග සත අණු ගාන තව අඩු වුණා. වැඩි වේග සත අණු ගාන වැඩි වුණා.
උපන සම්භාවී වේගය වැඩි වෙනවා. හැබැයි ඒ වේගය දර අනුගාන අඩු වෙනවා. උපන සම්භාවී වේගය විතරක් නෙවෙයි. මධ්‍යන්න වේගයේ වර්ග මධ්‍යන මූල වේගය මේ හැමෝම වැඩි වෙනවා. උපන සම්භාවී වේගය දැන් මෙච්චරයි තියෙන්නේ. මධ්‍යන්න වේගයට වඩා වැඩි. වර්ග මධ්‍යන මූල වේගයට වඩා වැඩි. ඔක්කොම ටික ටික වැඩි වෙනවා. අර වගේ වැඩි වෙනවා. මේ T1 නේ. අපි තවත් උෂ්ණත්වය වැඩි කරොත් එහෙම මේ වගේ වුණොත් මේ T2 ප්‍රස්ථාරතාව මේ පැත්තට යනවා. මේ T1 T2 T3 උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙන්න වෙන වැඩේ තමයි මේක. අඩු වේග සත අනුගාන අඩු වෙනවා. වැඩි වේග සත අනුගාන වැඩි වෙනවා. උපර සම්භාව්‍ය වේගය වැඩි වෙනවා. නමුත් ඒ වේගයට අනුගාන අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දි හැම අණුවකම වේගය වැඩි වෙනවා කියන අපි දන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි වුණාම හැම අණුවකම වේගය වැඩි වුණාද කියද්දි කියන අපි දන්නේ නැහැ. අපිට අණුවෙන් අණුව චෙක් කරන්න බැහැ. ඒ උෂ්ණත්වය වැඩි වීමත් සමග සෑම අණුවකම වේගය වැඩි වුණා කියලා කිව්වොත් ඒක නිවැරදි නෑ. හැබැයි උෂ්ණත්වය වැඩි වීමත් සමග මධ්‍යන්නේ වේගය වැඩි වෙනවා. අපි ගාව C වර්ග භාගයේ මූලය ගත්තොත් ඒක වැඩි වෙන උෂ්ණත්වය වැඩි වෙද්දි අදාළ වායුව සඳහා අණුක ස්කන්ධය නියතයි. උෂ්ණත්වය වැඩි වෙද්දි මේක වැඩි වෙනවා. ඒත් හැම අණුවකම වේගය වැඩි වෙන්නේ නැතුව කොහොමද මධ්‍යන්න වේගය වැඩි වෙන්නේ? හැම අණුවකම වේගය වැඩි වෙන්නේ නැත්නම් මධ්‍යන්න වේගය වැඩි වෙන්නේ කොහොමද? පුළුවන් එහෙම වෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ? ඉහළ වේග සහිත අනුභාගය වැඩි වෙනවා. මෙයාග ලොකු වේගයක් ගත්තොත් එහෙම කලින් මීටරට වැඩි වේගයක් තිබේ මේ ටිකට විතරයි. T1 උෂ්ණත්වය. හැබැයි T2 උෂ්ණත්වයේදී මීටරට වැඩි වේගයක් තියෙන අනුගාන මෙච්චරක් වෙනවා. T3 වලදී ඊට වැඩි වේගයක් තියෙන අනුගාන තමයි වැඩි වෙනවා. ඉහළ වේග පරාසන ආයතන අනුභාගය වැඩි වෙනවා. මොකද අනුභාගය කියන්නේ ඉහළ වේග පරාසන ආයතන අනුභාගය. ඉහළ වේග පරාසන ආයතන අනුගණන බෙදිය මුළු අනුගණන. මුළු අනුගණන නියතයි. වර්ගඵල වෙනස් වෙන්නේ නැහැ ප්‍රස්ථාර. මේ කළු පාට ප්‍රස්ථාර වර්ගඵල නැහැ නිල් පාටයි තියෙන්නේ. වර්ගඵල එහෙමම තියෙන්නේ. මුළු අනුගණන එහෙමම තියෙද්දි ඉහළ වේගෙන් දර අනුගණන වැඩි වෙනවා. ඒ ඉහළ වේගෙන් දර අනුභාගය වැඩි වෙනවා. ලොකු වේගයෙන් අනුභාගය වැඩි වෙනවා. ඒතර ලොකු වේගයෙන් ගොඩක් හිටියොත් මධ්‍යන්න වැඩි වෙනවනේ. පන්තික ලකුණු සාමාන්‍ය ගත්තොත් එහෙම ලොකු ලකුණු ගන්න උන් ගොඩක් හිටියොත් එහෙම පන්තිය සාමාන්‍ය වැඩි. මේකෙන් කියන්නේ හැමෝටම ලකුණු වැඩි කියලා. ලකුණු අඩු වුණොත් ඉන්නවා. ලකුණු අඩුවෙන් හිටියට ලකුණු ගොඩක් වැඩි උන් ගොඩක් හිටියොත් එහෙම 90ක් ගත්තේ උන් ඉන්නවා 10ක්. 92ක් ගත්තේ උන් ඉන්නවා 8ක්. 95ක් ගත්තේ උන් ඉන්නවා 5ක්. කොහොම ගත්තා මධ්‍යන්න වැඩි වෙනවා. ලොකු ලකුණු තියෙන උන් ගොඩක් හිටියම මධ්‍යන්න වැඩි වෙනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ හැමෝගෙම ලකුණු වැඩි කියලා. ලකුණු අඩු වෙලා තියෙනවා. උෂ්ණත්වය වැඩියදී වෙන්නේ ඕකයි. ලොකු වේග තියෙන අනුගාන වැඩි වෙනවා. මධ්‍යන්න වේගය වැඩි වෙනවා. ඔකට මේ ප්‍රස්ථාරයට උෂ්ණත්වයට අමතරව අණුක ස්කන්ධයත් බලපාන. අපි ඕකම ඇන්දොත් මේ ওই ප්‍රස්ථාරය ඇන්දොත් මේ විදියට. මේ අක්ෂය අනුගණන. මේක අනුගණන මේක වේගය. හරි. එන්න එක ප්‍රස්ථාරය. මේක M1 දැන් මේ ඇඳලා තියෙන එකම වායුවක් සඳහා විවිධ උෂ්ණත්වවලදී මේ ඇඳලා තියෙන්නේ. එකම වායුවක් සඳහා මේ ඇඳලා තියෙන්නේ. ඊන අණුක ස්කන්ධ සමානයි මෙතන. එකම වායුවක් සඳහා විවිධ උෂ්ණත්වවලදී මේ තියෙන්නේ. මේ තියෙන්නේ එකම උෂ්ණත්වයේ පවතින වායුන් කිහිපෙන් මම මේ අඳින්නේ. එකම උෂ්ණත්වයේ තියෙන වායුන් කිහිපයක් මේ. එක්කෙනෙක් අණුක ස්කන්ධ M1 තව එකක් M2 තව එකක් M3 මේව ගන්න. මේක M3 මේක M2 එකම උෂ්ණත්වයේ පවතින වායු වර්ග තුනක් මේ තියෙනවා. දැන් මේක අණුක ස්කන්ධය වෙනස් වෙන්නේ කොහොමද? M1 M2 M3 පිටරට වැඩි වෙනවද අඩු වෙනවද කොහොම වෙන්නේ? මට ගියා මේ ප්‍රස්තාව තුන දිහා බලලා කියන්න. මේකේ මධ්‍යන්න වේගය වැඩි කාගේද? මධ්‍යන්න වේගය වැඩි M1 ගේද M2 ගේද M3 ගේද? මධ්‍යන්න වේගය වැඩි වෙන්නේ කොහොමද? මේක බලන්න මේ ප්‍රස්තාව කලින් මේකේ මධ්‍යන්න වේගය වැඩි වෙන්නේ T3 උෂ්ණත්වයේනේ. ඇයි ඒ? T3 T2 නේ T3. T3 උෂ්ණත්වයේ දින මධ්‍යන්න වේගය වැඩි උනේ. ඇයි? T3 වල තමයි ඉහළ වේග පරාසයන්ට වැඩි අනුගානක් අයිති වුනේ. ඉහළ වේග පරාසයන්ට වැඩි අනුගානක් අයිති වීමත් සමග නැත්නම් ඉහළ වේග පරාසන ආයතන අනුගාන වැඩි වීමත් සමග මධ්‍යන්න වේගය වැඩි වෙනවා. එවනම් මේකේ මොකද වෙන්නේ?
ඉහළ වේග පරාසය සහිත අනුභාගය වැඩි කාගේද? M1 M2 M3 වලින් ඉහළ වේග පරාසනයත් අනුභාගය වැඩි වෙන්නේ කාගේද? ඉහළ වේග පරාසනයත් අනුභාගය වැඩි වෙන්නේ M3 ගේ. ඉහළ වේග පරාසනයත් අනුභාගය වැඩි වෙනවා කියලා කියන්නේ මධ්‍යන්න වේගය වැඩි වෙනවා. C වර්ග භාගයේ මූලය සමානයි 3IRT බෙදීමෙන් ඒ මූලය. ඒතර මේකෙන් M1 M2 M3 තුන් දෙනාගෙන් මධ්‍යන්න වේගය වැඩි වෙන්නේ M3 ගේ. මධ්‍යන්න වේගය වැඩි වෙනම් මොකද්ද වෙන්න ඕන? අනුක ස්කන්ධය අඩු වෙන්න ඕන. එහෙනම් M3 තමයි අනුක ස්කන්ධය අඩුම කෙනා. ඒතර M1 M2 M3 පිළිවෙලට අනුක ස්කන්ධය අඩු වෙන්න ඕන. ඉහළ වේග පරාසයන්ට වැඩි අනුභාගයක් අයිති වෙන්නේ M3 වලදී මධ්‍යන්න වේගය වැඩි වෙන්නේ M3 වලදී. එහෙනම් අනුක ස්කන්ධය අඩු වෙන්නේ M3 වෙන්න ඕන. මේ බලන්න මේ උෂ්ණත්වයේ වැඩිවීමේදී ඇති වූ විචලනයම අනුක ස්කන්ධය අඩු වීමේදීත් ඇති වෙනවා. අනුක ස්කන්ධය අඩු වෙන්න අඩු වේග සහිත අනුගාන අඩු වෙනවා. ඉහළ වේග සහිත අනුගාන වැඩි වෙනවා. උපරිම සම්භාව්‍ය වේගය වැඩි වෙනවා. හැබැයි මේ වේගය දරන අනුගාන අඩු වෙනවා. හරි. ලියමු අපි ලියන්න. මෙහිදී මාතෘකාව ලියන්න මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තික ලියන්නේ. එන මෙහිදී වායු නියදියක වායු අණුවල වේග ව්‍යාප්තිය අධ්‍යයනය කර. යන වායු නියදියක් සැලකූ විට පහළට පාල යන එක අඩු වේග සහිත අනුගණන අඩුය. අඩු වේග සහිත අනුගණන අඩුය. දෙක ඉහළ වේග සහිත අනුගණනද අඩුය. වැඩි අනුගණනක් අයත්වන්නේ මධ්‍යස්ථ වේග පරාසයකට වේ. එයින් වැඩිම අනුගණනක් දරන වේගය උපරිම සම්භාවී වේගය ලෙස හඳුන්වනවා. රොසබාන් ලියන්න උෂ්ණත්වයේ වැඩිවීමේදී එක අඩු වේග සහිත අනුගණන තවත් අඩුවේ. දෙක ඉහළ වේග සහිත අනුගණන වැඩි වේ. ඉහළ වේග සහිත අනුගණන වැඩි වේ.
3 උපරිම සසම්භාවී වේගයේ වැඩි වෙන නමුත් උපරිම සසම්භාවී වේගයේ වැඩි වෙන නමුත් උපරිම සසම්භාවී වේගයේ වැඩි වෙන නමුත් එම වේගය දරන අණු ගණන අඩුයි. එම වේගය දරන අණු ගණන අඩුයි. දැන් පාඩම් ලියන්න. උෂ්ණත්වයේ වැඩිවීමත් සමග ඉහළ වේග පරාසයන්ට අයත් වන අනුභාගයේ වැඩි වෙන බැවින් ඉහළ වේග පරාසයන්ට අයත් වන අනුභාගයේ වැඩි වෙන බැවින් ඉහළ වේග පරාසයන්ට අයත් වන අනුභාගයේ වැඩි වෙන බැවින් මධ්‍යන්න වේගයේ ඉහළය. මධ්‍යන්න වේගයේ ඉහළය. හරි. දැන් සාමාන්‍ය පෑනෙන් ලියන සාමාන්‍ය පාඩේ ලියන්න. උෂ්ණත්වයේ වැඩිවීමත් සමග මධ්‍යන්න වේගයේ වැඩි වෙන නමුත් උෂ්ණත්වයේ වැඩිවීමත් සමග සෑම අණුවකම වේගයේ වැඩි වෙන බව ප්‍රකාශ කිරීම නිර්වද්‍ය නොවේ. ඉහළ වේග පරාසයන්ට අයත් වන අනුභාගයේ වැඩි වීම හේතුවෙන් මධ්‍යන්න වේගයේ වැඩිවීම සිදුවේ. හරි. ඊළඟ ලියන්න සෑම උෂ්ණත්වයකදීම උපරිම සම්භාවී වේගයට වඩා මධ්‍යන්න වේගය සුළු වශයෙන් වැඩි වන අතර මධ්‍යන්න වේගයට වඩා වර්ග මධ්‍යන්න මූල ප්‍රවේගය සුළු වශයෙන් වැඩි වේ. හරි. මේක අද ගන්න ඉක්මනට. මේක අදට මේක ලිය.
එලියා ඉක්මන UP U බා C වර්ග භාගයේ මූලය මොකක්ද කියලා? හරි. ලියන්න ඊළඟට y ඉහත දක්වා ඉහත ප්‍රස්ථාරයේ ඇත්තේ විවිධ උෂ්ණත්වයන්හි පවතින එකම වායුවක් සඳහා වේග ව්‍යාප්තීන්හි විචලනය වේ. ඊළඟ ලියන්න උෂ්ණත්වයේ වැඩිවීමේදී ඇති වූ විචලනයන්ම අණුක ස්කන්ධය අඩුවීමේදීද සිදුවේ. අණුක ස්කන්ධය අඩුවීමේදීද සිදුවේ. පහත දක්වා ඇත්තේ එකම උෂ්ණත්වයේ පවතින එකිනෙකට වෙනස් අණුක ස්කන්ධ සහිත වායු වර්ග තුනක වේග ව්‍යාප්තීන්හි විචලනය වේ. ලියන්න ඊළඟ එනම් අණුක ස්කන්ධය අඩුවීමේදීද පහළ ලියන්න අණුක ස්කන්ධය අඩුවීමේදීද එක අඩු වේග සහිත අණු ගණන වඩාත් අඩුවේ. අඩු වේග සහිත අණු ගණන වඩාත් අඩුවේ. දෙක ඉහළ වේග සහිත අණු ගණන වැඩි වේ. ඉහළ වේග සහිත අණු ගණන වැඩි වේ. තුන
උපරිම සසම්භාවී වේගයේ වැඩි වෙන නමුත් උපරිම සසම්භාවී වේගයේ වැඩි වෙන නමුත් එම වේගයේ දරන අණු ගණන අඩුයි. එම වේගයේ දරන අණු ගණන අඩුයි. අණු ගණන අඩුයි. එමෙන්ම අණුක ස්කන්ධයේ අඩු වන විට අණුක ස්කන්ධයේ අඩු වන විට ඉහළ වේග පරාසයන්ට අයත් වන අනුභාගයේ වැඩි වෙන බැවින් ඉහළ වේග පරාසයන්ට අයත් වන අනුභාගයේ වැඩි වෙන බැවින් අනුභාගයේ වැඩි වෙන බැවින් මධ්‍යන්න වේගයේ ඉහළය. මධ්‍යන්න වේගයේ ඉහළ යයි. හරි. දැන් යන්න ඉක්මනට. හරි. හදනේ. right. දැන් ගන්න මේ ටියුට් එක ගන්න. ටියුට් එකේ තියෙන මේ පසුගිය විභාගය අතුලේ ස්ට්‍රක්චර්ඩ් වගේක් තියෙනවා. මේ ටික වල දාමු තික්මන්ට. බලන්න පිටුව 18 ස්තන් 26හි එක එකක් සඳහා වඩාත් උචිත වචනය යොදා ගනිමින් පහත දී ඡේදයේ නිවැරදිව සම්පූර්ණ කරන්න අපිට කියන්නේ. ඝන ද්‍රව සහ වායු පදාර්ථය මොනවද? අවස්ථා තුන වශයෙන් හැදින් සාමාන්‍ය හඳුන්වනු ලැබේ. ඝන හා ද්‍රවයන්හි අන්තර්ගත අංශු අණු අතර ඇති නිදහස් අවකාශිතා අල්ප වේ. ඒ නිසා දෙරළ උෂ්ණත්වයකදී වායු වලට සාපේක්ෂව ඝන සහ ද්‍රව වලට ඇත්තේ නිශ්චිත මොනවද? දෙරළ උෂ්ණත්වයකදී වායු වලට සාපේක්ෂව ඝන සහ ද්‍රව වලට ඇත්තේ නිශ්චිත වායු වලට සාපේක්ෂව ඝන සහ ද්‍රව දෙන්නටම තියෙනවා කියන කියන්නේ නිශ්චිත පරිමාව හා ඉහළ ඝනත්වයක. පීඩනය සහ උෂ්ණත්වයේ සුළු විපර්යාසයෙන් භෞතික ගුණ දෙක කෙරෙහි සැලකිලි බලපෑමක් ඇති නොකරයි කියලා කියනවා. ඝන වලට නිශ්චිත මොකක්ද තියෙන්නේ? හැඩයක්. ඇති නිසා ඒවා ද්‍රව හා වායු වලින් වෙනස් වේ. ඝනයක සංඝටකාංශ වලට මධ්‍යම ලක්ෂ්‍යය වටා කම්පණය වීමටද හැකියි. වායු වල අණුක චාලක වාදයට අනුව වායු වල නිරන්තර මොකක්ද ආහු චලනය. යෙදේ. එම චලනයේ සිදුවන අතරතුරෙහි මොන ගැටීම්ද? පූර්ව ප්‍රත්‍යස්ස ගැටීම් වලට භාජනය වේ. මේ ආකාරයෙන් හැසිරෙන වායු පරිපූර්ණ වායුවෙන් හඳුන්වනු ලැබේ. අණු අතර නොතිබීමත්, ආකර්ෂණ නොතිබීමත්, අණුක පරිමාවක් නොතිබීමත්, අණු අතර ආශ නොතිබීමත්, අණුක පරිමාවක් නොතිබීමත් පරිපූර්ණ වායුව ලාක්ෂණික ගුණාංග වේ. නියත උෂ්ණත්වයකදී පද්ධතිය සම්පූර්ණ මොකද්ද? උෂ්ණත්වය නියතයි නම් මධ්‍යම චාල ශක්තිය නියතයිනේ. ඉතින් මධ්‍යම චාල ශක්තිය අනුගානයකට ගියාම මුළු චාල ශක්තිය ලැබෙනවා.
දැන් මුළු ශාසනය සඳහා පවතින්නේ මේ උෂ්ණතම තමයි තියෙන්නේ. නියත උෂ්ණත්වයකදී පද්ධති සම්පූර්ණ ශක්තිය නොවෙනස්ව පැවතිය යුතුයි. එවැනි වායු අණු වල වේග ආසන්න වශයෙන් වේග කොහොම තිබුණේද ආසන්න වශයෙන්? වේගය ආසන්න වශයෙන් ශුන්‍යේ සිට ඊතා ඉහළ අගයන් දක්වා විචලනය විය හැකියි. පරිපූර්ණ වායුවක අණුක වේග ව්‍යාප්තිය මෞලිය ස්කන්ධය සහ හිස්තනක් සම විචලන ආකාර මැක්ස්වෙල් බෝස්මන් අණුක වේග ව්‍යාප්තිය පහදා දී හැකියි කියලා. මේ අණුක වේග ව්‍යාප්තිය නදා බලන මෞලික ස්කන්ධය මොකද අනිත් කාරණා? කාරණා මොකද්ද? උෂ්ණත්වය. මෞලික ස්කන්ධය සහ උෂ්ණත්වය සමග විචලන වන ආකාරය මැක්ස්වෙල් බෝස්මන් අණුක වේග ව්‍යාප්තිය වශයෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන විස්තරය තියෙනවා. PV සමාන mn මේ 3 PV සමාන 3න් 1යි mnc වර්ග බා තමයි තියෙන්නේ. 3න් 1 3 අනිත් පැත්තට ගිහලා තියෙන වැඩි වෙලා තියෙන්නේ. 3යි PV සමාන mnc වර්ග බා. ප්‍රකාශනය මගින් පරිපූර්ණ වායුවක පීඩනය P ගණනය කළ හැකියි. මෙහි m වූ කලි එක අණුවක ස්කන්ධය වන අතර කැපිටල් N වූ කලි අණු සංඛ්‍යාව. දෙනලද උෂ්ණත්වයකදී වායුවේ පීඩනය. දෙනලද උෂ්ණත්වයකදී වායුවේ පීඩනය සමග විචලන නොවේ කියලා මොකක්ද සමගද? එනිසා දෙනලද උෂ්ණත්වයකදී අණු වල කාලය වෙන්න ඕනේ. දෙනලද උෂ්ණත්වයකදී වායුවේ පීඩනය කාලයක් සමග බලන් ඉදිරි පීඩනය වෙනස් වෙන්නේ නැහැ. විචලන නොවේ. එනිසා දෙනලද උෂ්ණත්වයකදී අණු වල මධ්‍යන්න වේගය කාලයක් සමග නොවෙනස්ව පැවතිය යුතුයි. මේ වේගයේ උෂ්ණත්වය සමග වෙනස් වෙන නමුත් මධ්‍යන වෙනස් වෙනවනේ. උෂ්ණත්වයේ වැඩිවීම හේතු කොටගෙන පද්ධතියේ සියලුම අණු වල වේගයන් එක විටම වැඩි වේ යයි කීම සාවද්‍ය වේ. උෂ්ණත්වයේ වැඩිවීම හේතු කොටගෙන පද්ධතියේ සියලුම අණු වල ඒ වේගයන් එක විටම වැඩි වේ යයි කීම සාවද්‍ය වේ. එන මොන වායුද? සාමාන්‍ය පරිපූර්ණ වායු ලෙස නොහැසිරෙන මොනවද? තාත්වික නැත සත්‍ය වායු. සාමාන්‍යයෙන් පරිපූර්ණ වායු ලෙස නොහැසිරෙන. එන පහත් පීඩන සහ ඉහළ උෂ්ණත්වවලදී එවැනි වායු හැසිරීම පරිපූර්ණ වායු හැසිරීමට ආසන්නයි. පරිපූර්ණ නොවන වායු පරිපූර්ණ වායු හැසිරීමෙන් අපගමනයෙන් පහසු වන ආකාරයට පරිපූර්ණ නොවන වායු පරිපූර්ණ වායු හැසිරීමෙන් අපගමනයේ පහසු වන ආකාරයට සම්පීඩිත සාධකයේ මේක අක්ෂයක් ඉසෙට්ට එරෙහිව අනිත් අක්ෂය මොකක්ද වෙන්න ඕනේ? මේකේ y අක්ෂය ඉසෙට් x අක්ෂය වෙන්න ඕනේ මොකද්ද? පීඩනය. පීඩනයට එරෙහිව ප්‍රස්ථාරගත කිරීමේ නිරූපණය කළ හැකි වේ. ඉරත් එක තියෙන මොකද්ද? ඉසෙත් සමාන 1 වෙන්නේ පරිපූර්ණ වායු. කාරණා ඒක. ඔය වගේක් තියෙනවා මේ පළ ඊළඟ පිටුවේ, කලින් පිටුවේ. 17 පිටුවේ ඒ වගේ ටිකක් ඒ වගේ. කරන් බලන්න එක තනි ඉක්මනට. හිස්තැන පුරවන් බලන්න ඉක්මනට. හරි බැලුවද? ඒකෙන් එක එකක් සඳහා වඩාත් උචිත වචන යොදා ගැනීම පහළ දේ ඡේදයේ නිවැරදිව සම්පූර්ණ කරන්න කියන්නේ. සැලකිය එක් හිස්තන සඳහා එක් වචනයක් පමණක් එක් හිස්තන එක් වචනයකින් පමණක් පිරිය යුතු කියලා කියන්නේ. හිස්තනක් හා ඕනෑම හිස්තනක් PV සම NR සමීකරණ අනුකූල වන වායුවක්. ඕනෑම උෂ්ණත්වයකදී හා පීඩනයකදී නේ. ඕනෑම උෂ්ණත්වයකදී හා පීඩනයකදී PV සමාන NRT යන සමීකරණ අනුකූල වන වායුවක් පරිපූර්ණ වායුවක් ලෙස හැඳින්වේ. ඕනෑම උෂ්ණත්වයකදී හා පීඩනයකදී PV සමාන NRT යන සමීකරණ අනුකූල වන වායුවක්
පරිපූර්ණ වායුවක් ලෙස හැඳින්වේ. මේ වායු සමීකරණ ව්‍යුත්පන්න කිරීමේදී වායු පිළිබඳ මොකක්ද පාවිච්චි කරන නියම? බොයිල් නියමයේ, චාර්ල්ස් නියමයේ සහ අවගාඩ්‍රෝ නියමයේ භාවිතා වේ. බොයිල් නියමයේ, චාර්ල්ස් නියමයේ සහ අවගාඩ්‍රෝ නියමයේ භාවිතා වේ. සාර්වත්‍ර වායු නියතය ගණනය කිරීමට අවශ්‍ය වන්නේ කෙනාර අවශ්‍ය වන්නේ කිසියම් එක් වායුවක දන්නා මෝල් ප්‍රමාණයක් නිත්‍ය උෂ්ණත්වයක දිහා පීඩනයකදී ගන්නා පරිමාව. උෂ්ණත්වයයි පීඩනයයි පරිමාවයි මෝල් ගාන දන්නවා නම් ආර හොයන්න පුළුවන් නේද? කිසියම් එක් වායුවක දන්නා මෝල් ප්‍රමාණයක් නිත්‍ය උෂ්ණත්වයක දිහා පීඩනයකදී ගන්නා පරිමාව. සත්‍ය වායු පරිපූර්ණ හැසිරීම දක්වන්නේ සත්‍ය වායන පරිපූර්ණ ආසන්න වෙන මොන තත්වයේද? සත්‍ය වායු පරිපූර්ණ හැසිරීම දක්වන්නේ ඉහළ උෂ්ණත්ව සහ පහළ පීඩන වලදී පමණක් වේ. ඉහළ උෂ්ණත්ව සහ පහළ පීඩන වලදී පමණක් වේ. සත්‍ය වායු පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වන ආකාරය පිරික්සීම සඳහා අපට PV බෙදීම NRT යන රාශිය හේවත් Z කඩරියන් සම්පීඩිත සාධක උපයෝග කරගත හැක. ඊළඟ පරිපූර්ණ වායුවක් සඳහා මෞල සංඛ්‍යාව උෂ්ණත්වය හා පීඩනය කුමක් වද PV සමාන PV බෙදීම NRT යගේ එකට සමාන විය යුතුයි. හරි. ඒ කාරණේ දැන් මම දෙවෙනිකත් බලන්න පිටුවේ 19 තියෙන පරිපූර්ණ වායුවක් සඳහා පීඩනය සමග සම්පීඩිත සාධකයේ විචලනය පහත කටුසඳහන් කරන්න අපිට කියන්නේ. පරිපූර්ණ වායුවක් සඳහා පීඩනය සමග Z අගේ විචලනය අඳින්න කියලා අපිට කියන්නේ. Z එක වෙනවා ඉතින්. පරිපූර්ණයි. තාත්වික වායු සඳහා විචලන දෙම රූප සරණ දක්වන්න කියලා කියනවා. ඒකෙම දක්වන තාත්වික වායුවකට. මේ අක්ෂය Z මේක පීඩන. මේ Z දෙක වෙනවා. පරිපූර්ණ වායුව මේ තියෙන්නේ. පරිපූර්ණ වායුව මේ තියෙන්නේ. තාත්වික නැත්නම් සත්‍ය වායු වලට එක එක හැඩ එන්න පුළුවන්. මේම වෙන්න පුළුවන්. මේම වෙන්න පුළුවන්. ඔය එක එක වෙන්න පුළුවන්. මේ ඔක්කොම සත්‍ය වායු තමයි. මේ වායු වර්ග දෙවර්ගයේ සඳහා ඔබ විසින් අඳින ලද කටුසටහන් දෙකේ වෙනස සඳහා හේතු දෙකක් අපෙන් අහනවා. මේ හේතු දෙක මොකද්ද? මේ වෙනස් වෙන මොනවද හේතු ඉතින්? තාත්වික වායුන් පරිපූර්ණ වෙන්න තියෙන හේතු තමයි ලියන්න වෙන්නේ මොනවද? සත්‍ය වායුන්ට අන්තරණු බල පවතී. සත්‍ය වායුන්ට අන්තරණු බල පවතී. එන සත්‍ය වායුන්ට අණුක පරිමාවක් පවතී. එන සත්‍ය වායුන්හි ගැටුම් පූර්ණපත්‍යස්ත නොවේ. වතන හේතුයි. සත්‍ය වායුන්ට අන්තරණුක බල පවතී. එන සත්‍ය වායුන්ට අණුක පරිමාවක් පවතී. එන සත්‍ය වායුන්ගේ අතර ගැටුම් සත්‍ය වායු අණු අතර ගැටුම් පූර්ණපත්‍යස්ත නොවේ. හරි. පොඩි ගානක් තියෙන එක දෙවෙනි කොටසේ. ඒක හදාගන්න. ඉක්මනට. තුන්වෙනි ගාන දෙන එහා පැත්තේ ඒක අපි පේපර් ක්ලාස් එකක් තිබ්බා මේ ප්‍රශ්නේ නම්. කමන්න මෙතන කළා දාම අපි ඕක. P පීඩනයේ සහ T උෂ්ණත්වයේදී O2 සහ ඕසෝන් මිශ්‍රණයක් පරිමා V1 දෘඩ සංවෘත භාජනයක් තුළ සමතුලිතතාවය පවතී කියලා කියන්නේ. මේක අපි කරානේ ආයෙ කරන්න ඕනේ නැහැ නේ. මේ ක්ලාස් එකට ගිය ඊපස්සේ කට්ටියම හිටියන්. මේක රෝම ලකන් දෙකේ කොටස කළාද? ඒ ඇති.